ආරච්චි සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, අවසන මේ ඝෝර සසරෙන් එතරව නිර්මල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ මහා කුසලය හේතු වාසනා වේවායි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්වා අපි උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතෙන් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනය පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් විමසලා බලන්නේ උතුම් සීලයක තියෙන වටිනාකම. ඒ වගේම නිවසේ හෝ ඔබ විදේශගතව හිටියත්, ඔබ ලෝකෙ කොහෙ හිටියත් උතුම් සීලයක් ආරක්ෂා කිරීමත්, විශේෂයෙන් උතුම් පුන් පොහෝ දවසකට, පසළොස්වක පෝය දවසකට ගෙදර ඉඳන් හරි උපෝසත සීලයේ සමාදන් වීමේ වටිනාකම. පින්වතුනි, අපි දන්නවා මේ කාලය තුළ ලෝකයේ පුරාම මේ පැතිරීගෙන යන වසංගතය. අපි දන්නවා ලෝකයේ කෝටි 700කට අධික ජනතාවක් ජීවත් වෙන අද මේ ලෝකයේ මොනතරම් පිරිසක් මේ රෝගෙන් අසරණ වෙලාද. ලෝකයේ දියුණුම කියපු රටවල්, කෝටි ගණනක් මනුස්සයන් ජීවත් වෙන රටවල් අද මේ වෙනකොට සංඛ්‍යාලේඛනවල පමණක් ඇත්තටම ගත්තොත් අපි කවුරුත් දන්නවා මේ වසංගතයට ගොදුරු වෙච්ච රෝගියෙක් කියලා හඳුනගන්නේ පරීක්ෂණයක් කරොත් විතරයි. නමුත් ලෝකෙ බොහෝ රටවල පරීක්ෂණයක් කරගන්නවත් පහසුකම් නැහැ. ඊටාම සීමිත විදියට පරීක්ෂණ ටික කෙරෙන්නේ. එවැනි රටවල් වල ගත්තොත් සමහර වෙලාවට નિયમિત රෝගීන්ගෙන් 5%ක්වත් වාර්තා වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ අද ගත්තත් වාර්තා වෙන ප්‍රමාණය ලෝකේ කෝටි 4 ඉක්මවලා තියෙනවා. මේ වෙනකොට කෝටි 5කට ආසන්න වේගෙන යනවා. මියගිය ප්‍රමාණයෙන් බලන්න මිලියනයකට වැඩිය. ලක්ෂ 12කට ආසන්න වේගෙන එනවා මියගිය ප්‍රමාණය මේ වෙනකොට. තියෙන සංඛ්‍යාලේඛන විතරක්. එතකොට මේ තාම බෙහෙතක් නැහැ. මාස ගානක් ගත වෙලා තාම ලෝක විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට පරීක්ෂණ කරන කාටවත්
මොන තරම් උත්සාහ කරත් දිවාරය මහන්සි වීගෙන සාර්ථක ඖෂධයක් හොයාගන්න බැරි වුණා. හැබැයි රෝගය නතර වෙලා නැහැ. වේගෙන් පැතිරීගෙන යනවා. අපිට පේනවා යම් මට්ටමින් අපි ආරක්ෂිතයි, අපි නම් බේරුණා කියලා හිතාගෙන හිටපු රටවල් පවා නොසිතපු විදිහට මේ රෝගේ පැතිරෙන්න පටන් ගත්තා. අපේ රටේ වුණත්. ඒ නිසා පිංගතුනේ පසුගිය කාලේ තුල ආපස්සට හැරිලා බැලුවොත් සාමාන්‍යයෙන් අවුරුදු නැති වුණා මිනිස්සුන්ට. වෙසක් කාලේ හොඳට එකතු වෙලා වෙසක් පින්කම් කරපු මිනිස්සු වෙසක් කාලේ පින්කම් කරගන්න බැරි වුණා. පොසොන් කාලේ. එතකොට මේ වගේ පූජනීය පුණ්‍ය භූමි මහා පින්කම් අපි දන්නවා අපේ රටේ ගත්තත් කොච්චර මිනිස්සු එකතු වෙලා පින්කම් කරනවද? ඒ කරන පින්කම් ආයිමත් දැන් මේ කටින කාලේ එනකොට කටින පින්කම් කරන සූදානමින් බලාපොරොත්තුවෙන් මොනතරම් පිරිසක් වස් ආරාධනා කළ මේ කටයුතු සංවිධානය කරගෙන ඉන්නවද? ඒ නිසා මෙවැනි අවස්ථාව විශේෂයෙන් ලෝකෙ විශාල විපතක් ව්‍යසනයක් ඇතිවෙන වෙලාවක ඔබ කොහොමද ඔබේ ජීවිතය තුළ උතුම් ගුණධර්ම ආරක්ෂා කරගන්න? උතුම් සීලයක පිහිට ගන්නේ. ඔබ කොහොමද ධර්මය තුළින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න? අද අපි මේ ධර්ම දේශනාව තුළ විශේෂයෙන් කතා කරන්නේ ගැනයි. පිංගතුනේ අඩාඩා හරි සිල් රකින්න දක්ෂවෙන් ප්‍රතිඵල ඔබ කරා ලැබෙනවා අම්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය ඉන්නවා අල්පරජක්ක කෙලෙස් අඩු අය ඉන්නවා ලෝකේ. සමහර අය ඉන්නවා කෙලෙස් වැඩි. ඒ අය උපතින්ම කෙලෙස් වැඩි අය ඉන්නවා. ඒ අයට රාගයෙන් හරියට හිත පීඩා කරනවා. ද්වේෂය කේන්ති යනවා, හිත හරියට ද්වේෂය නිසා පීඩාවට පත් වෙනවා. මෝහයෙන් හිත පීඩාවට පත් වෙනවා. හිත විපිලිසර වෙනවා. හිත කම්පණය වෙනවා. එපා වෙනවා, කලකිරෙනවා. එතකොට මේ සියල්ලත් එක්ක කෙලෙස් වලින් කොච්චර පීඩාවත් වෙන විකල්පයක් නැහැ. ඔබ මොනතරම් දුකක් පීඩාවක් දැනුණත් කෙලෙස් නිසා අඬා හරි සිල් රකින්න. කොහොම හරි වීරියෙන් ගුණධර්ම පුරන් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. දැන් අපි හිතමු බේතක් තියෙන. මේ බේත තිත්තයි. හැබැයි මේ බේත අපි කවුරුත් දන්නවා වෛද්‍යවරු හැමෝම අනුමත කරපු හොඳ බෙහෙතක් කියලා හිතන්න. ඔබේ රෝගයක් තියෙනවා. මේ රෝගේ නිසා ඔබ දුක් විඳිනවා. එක්ක මැරෙන්නත් පුළුවන්. මේ රෝගේ පැතිරුණොත් ඔබ මැරෙන්නත් පුළුවන්. හැබැයි ඒ රෝගෙට හරියනම ඖෂධය තියෙනවා. හැබැයි බෙහෙත තිත්තයි. තිත්ත වුණත් බොනකොට අප්පිරිය වෙන්න පුළුවන්, වමන යන්න එන්න පුළුවන්. හැබැයි කොහොම හරි මේ බේත බිව්වොත් ඔබේ රෝගේ සම්පූර්ණයෙන් සුව වෙනවා. අන්න ඒ වගේ කෙලෙස් නිසා කොච්චර බෑ කියලා හිතෙනවා, එපා කියලා හිතෙන. දැන් බලන්න සිල් ගන්න යන හිතන අය. ඔන්න පොයේ දවසේ එනකොට බොහෝ පිරිසක් හිතනවා මම මේ පොයට නම් සිල් ගන්න. මේ පොයට නම් මං කොහොම හරි සිල් ගන්න. හැබැයි හෙට පෝය කියලා කලින් දවසේ හිතෙනවා නේ අද බෑ. උදේ පාන්දර හිතෙනවා අද නම් කම්මැලි. ඊළඟ පොයට පටන් ගන්න. එතකොට ඔය වගේ කී දෙනෙක් නම් ආපස්සට දදා පස්සෙ බැරියේ අද නොවේ හෙටයි කිය කුසල් වලින් මිනිස්සු පිරිහෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ප්‍රමාදය කියලා. කුසල් වඩන්න තියෙන අකමැත්ත, අරතිය. මෙන්න මේ ස්වභාවය මිනිස්යන්ගේ මනසේ හිතේ නිතර මතුවෙනවා. අන්න ඒ නිසා තමයි මේ ලෝකයේ සිල් රකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට අසිල් ගන්නවා කියන එක වර්තමානයේ නිකන් සමාජයේ මේක කළ යුතු දෙයක්. මේක නිකන් අපේ සංස්කෘතියේ දෙයක්. සමහර චාරිත්‍රයක්, සමහරු මේක චාරිත්‍රයක් කියලා හිතාගෙන ඉන්නවා. අපි දන්නවා යම් වැඩක් පටන් ගන්නකොට ඔන්න පොල් තෙල් පහන දැල්වීම, පන්සිල් සමාදන් වීම, න්‍යාය පත්‍රයේ මුලින්ම තියෙන ඕක. සාමාන්‍යයෙන් උදේ පන්සිල් අරන් මිනිස්සු වැඩ පටන් ගන්න. සමහරු කියනවා අපි උදේට පන්සිල් සමාදන් වෙලා තමයි දවසේ වැඩ පටන් ගන්න. ඉස්කෝලේට ගියාට පස්සේ ළමයි ඔක්කොම පන්සිල් සමාදන් කරන උදේ පාන්දර. එතකොට මේ හොඳයි, සමාදන් වෙනකොට පිනක් රැස් වෙනවා. ඒකට කියනවා සමාදාන සීලය. හැබැයි බොහෝ දෙනෙකුට ඒක සමාදන් වීම මිසක් එතනින් එහාට මේ ශික්ෂාපද ගැන සිහියෙන් ඉඳලා මම මේවා ආරක්ෂා කරගත යුතුයි, මගේ කය වචනේ සංවර කරගත යුතුයි, මම රැකිය යුතුයි, මං ආරක්ෂා කරගත යුතුයි, ඒ හැඟීම බොහෝ දෙනෙකුට නැහැ.
අඩුගානේ සිල් සමාදන් වෙන අයගෙන් 1000කට එක්කෙනෙක්වත් මම මේ ශික්ෂාපද කොහොම හරි රැකගන්නවා කියන අධිෂ්ඨානෙන් ජීවත් වෙනව නෙමෙයි. බොහෝ අය චාරිත්‍රයක් වගේ සිල් ගන්නවා විතරයි. අන්න ඒකයි ප්‍රතිඵල නැත්තේ. සුදු ඇඳගෙන හිටියට, සමහර ලාවට සීල් රෙදි පොරෝගෙන හිටියට, සමහරු පන්සලට සීල් ගන්න ගියාට ප්‍රතිඵල නැහැ. ඒ අයම කියනකෝ අපි පොයිට සීල් ගත්තා, සතර පොයිට සීල් ගන්නවා, අපි කාටවත් කරදරයක් කරන්නේ, නිතර පන්සිල් සමාදන් වෙනවා, අපිටම මේ කරදර කියන. පින්වතුනි මතක තියාගන්න, අපි අපිට අවංක වෙන්නට ඕනේ. මේ සීලය කියන්නේ සිල් රඟපාන එකක් නෙමෙයි. සමහර හිතෙන්න පුළුවන් මේ සමාජයේ මට මම බොහොම සිල්වතෙක් කියලා සමාජ මිනිස්සු අතර මට කීර්තියක්, ප්‍රසිද්ධියක්, ගෞරවයක් ඇති කරගන්න මේක මට උපකාර වෙයි. එහෙම හිතාගෙන සිල් රකින්න අයත් ඉන්නවා. සමහර වෙලාවට ඒක තමන්ගේ ප්‍රසිද්ධියට උපකාරයක් හැටියට, තමන්ගේ සමහරලාවට මිනිස්සු රහසේ පව් කරන කොච්චර ඉන්නවද? ප්‍රසිද්ධියේ පේන්න කරන්න ඒක කොහොම හරි හංගගෙන පොයට සිල් ගන්නවා, බුදුන් වඳිනවා, මහා පින්කම් කරනවා, සමාජ ඉදිරියේ මහා උපාසකයා වගේ රඟපානවා. හැබැයි ඔහුගේ ජීවිතයේ අභ්‍යන්තරේ වෙනම චරිතයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අය සමාජයේ සමහරු කියනවා ඒක ඒ තැනට ගැලපෙන විදියට ඉන්න ඕන කියනවා. අපි පොයට සිල් ගන්නවා, පන්සලට ගියාම එහෙමයි, පාටි එකකට ගියාම එහෙමයි, ඉතින් කන බොන වෙලාවට එහෙමයි, ඉතින් අපි හැම තැනටම එහෙමයි කියන. ඒ තැනට ඒ විදියට ඉන්නවා කියනවා. හැබැයි පින්වතුනි, ඔබ ඔබට කරන වංචාවක්, ඔබ රවට්ටගෙන ජීවත් වෙන ජීවත් වීම. ඒ නිසා ඔබ හිතට එකඟව අවංක සිල්වත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. ඒකේ ප්‍රතිඵල ඔබට දිට්ඨ ධම්ම වේදනීය විදිහට ලැබෙනවා. අපි බලමු මේ සීලේ ආනිසංස, සීල විපත්ති. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි සීලේ කොටසෙන් කොටස ඉස්සලා තේරුම් ගමුකෝ. පළවෙනි එක තමයි තෙරුවන් සරණ යන ශ්‍රාවකයන්. පළවෙනි මේක බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ තිසරණ සහිත පන්සිල් සමාදන් වීම තුල. දැන් බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක්ද මේ තිසරණ සහිත පන්සිල්? ඇයි අපි එහෙම පන්සිල් ගන්නෙ? මතක තියාගන්න, තිසරණේ සරණ යනවා කියලා කියන්නේ එයා කර්මඵල විශ්වාසයෙන් ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා මේ භයානක සංසාර ගමනින් නිදහස් වෙන මගේ ගුරුවරයා, මගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මම බුදුරජාණන් වහන්සේ පමණක් සරණ යනවා කියන තැනට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔන්න බුදුන් සරණ යනවා. මේ භයානක සංසාර ගමනින් මාව මුදවන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙල ධර්මයේ මං අනුගමනය කරනවා. ඒ මගම මං ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා කියන තැනට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියලා අන්‍යයා ධර්මයේ සරණ යනවා. ඊළඟට මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලැබපු ශ්‍රාවකයෝ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්, ඒ අය තමයි මේ මාර්ගයේ ගමන් කරන අයගේ පෙර ගමන් කරු. අපිට පෙර මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලැබපු අය. එහෙමනම් මේ මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන දෙයක් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේ මග වඩලා කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රතිඵල ලැබුවා. එහෙමනම් මටත් පුළුවන්. මාත් ඒ ශ්‍රාවකයන් අනුගමනය කරමින් ඒ ශ්‍රාවකයන් ගමන් කරපු මාර්ගයේ තුලම ගමන් කරනවා කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ධර්ම මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලැබපු ආර්ය මහා ශ්‍රාවක සංඝයා සරණ යනවා. එහෙම තිසරණේ සරණ ගිය කෙනා උතුම් පංචශීලයේ සමාදන් වෙනවා. තිසරණ සහිත පන්සිල් කියන්නේ මතක තියාගන්න සෝතාපට්ටි අංග 4. අපි සමාදන් වෙලා තියෙන සෝතාපට්ටි අංග 4. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සෝවාන් වෙච්ච කෙනෙකුට ලැබෙන, සෝතාපන්න වෙච්ච පුද්ගලයෙකුට පිහිටන ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙන, අංග 4ක්. බුද්ධේ අවිච්ඡප්‍රසාදේ. එයා බුදුරජාණන් වහන්සේ ගැන අචල අවිච්ඡප්‍රසාදයෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්‍රසාදය, ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංඝේ අවිච්ඡප්‍රසාදය, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවකින් යුක්තයි. ආර්යකාන්ත සීලයකින් යුක්තයි. එයා සීලය දිවිහිමියෙන් රකින
ආර්යකාන්ත සීලයක් සමාදන් වෙන කෙනෙක්. එතකොට අන්නේ විදිහට යාගේ ජීවිතය උතුම් සීලයක පිහිටලා ආර්යකාන්ත සීලයක පිහිටපු කෙනෙක්. ඒ වගේම යා තුනුරුවන් ගැන අච්චල සද්ධාව ඇති කරගත්ත කෙනෙක්. ඒ සෝවාන් වෙච්ච කෙන අවබෝධයෙන් ඒක ඇතිවෙන. එතකොට ධර්මයේ දියුණු කරන ශ්‍රාවකයෙක්ගේ පළවෙනිම ඉලක්කය සෝවාන්වීම තමයි පළවෙනි ඉලක්කය. දැන් කෙනෙකුගේ ඇහුවොත් ඔයාට ඉස්සල්ලාම මට රහත් වෙන්න ඕන කීවට ඒ අදහස අපේ කෙලවරේ ලැබෙටති. ඒක තමයි නිෂ්ඨාව. ඒක තමයි මේ මාර්ගය වඩල අවසාන ප්‍රතිඵලය. හැබැයි මාර්ගයට පැමිණෙනකොට ලැබෙන පළවෙනිම දේ තමයි සෝවාන්. මේක පිළිවලට යන්නේ. සෝවාන් වෙන්නෙත් නැතුව සකදාගාමයෙන්නෙත් නැතුව අනාගාමී නොවේ එක පාට රහත් වෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවලින් සීලේ තුල හික්මෙනවා. අනුපිළිවලින් ප්‍රතිපදාවේ හැසිරෙනවා. අනුපිළිවලින් ධර්මයේ ප්‍රතිඵල තමන් කරායනවා. ඒ නිසා ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මා, ඒ තමයි සෝවාන් මාර්ගය. සද්ධානුසාරී ධම්මානුසාරී. ඊට පස්සේ යා සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ යා සකදාගාමී මාර්ගයේ වඩලා ඵලයට පත් වෙනවා. ඊට පස්සේ යා අනාගාමී මාර්ගයේ වඩලා අනාගාමී ඵලයට පත් වෙනවා. ඊට පස්සේ තමයි අරහත් මාර්ගයේ වඩලා රහත් වෙන්නේ. එතකොට ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර ගැඹුරට යන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලේ ධර්ම මාර්ගයට පැමිණෙන පළවෙනිම ශ්‍රාවකයාගේ ඉලක්කය සෝවාන් වෙන. මං කොහොම හරි සෝවාන් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නවා. කොහොම හරි මං සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා ආදී මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා සතර අපායෙන් මං සදහටම මිදෙනවා. අන්න ධර්ම මාර්ගයේ පින් පව් කර්ම කර්මඵල විශ්වාස කරන සද්ධාවෙන් යුක්ත ශ්‍රාවකයාගේ මුල්ම ඉලක්කය. ඒ ඉලක්කය තුල පිහිටලා තමයි යා පන්සිල් සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙන්නේ රඟපාන්න නෙමෙයි. ඒ සමාදන් වෙන්නේ අවංකවම මම මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන මේ ධර්ම මාර්ගයේ මං ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා. එතකොට බලමු අපි මේ ශික්ෂාපද ටික. ප්‍රාණඝාතයෙන් වළකිනවා. තමන් ප්‍රාණඝාතය කරන්නෙත් නෑ, අනුල්ලව්ව කරවන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතය විස්තර කරන ගොඩාක් තැන් තියෙනවා. දඬු මුගුරු අරගෙන අවියාවිද අරගෙන සතුන්ට කපන කොටන, ඒ අයගේ ජීවිත තොර කරන නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූතේසු හිතානුකම්පී. අන්නේ විදිහට සියලු සත්වයන් ගැන හිත මෛත්‍රී කරුණාව අනුකම්පාව ඇති කරගෙන ආයුධවලින් ගහන්නේ කොටන්නේ මරන්නේ ඒ අයගේ ජීවිත නැති කරන්න නැතුව කිසිම විදිහකට පුංචි සතෙකුටවත් මගෙන් හිංසාවක් නොවේවා කියලා අන්න ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. කවමදාවත් නොදුන් දෙයක් නම් අනුසතු දෙයක් මං කවදාවත් හොරකම් කරන්නේ. වැරදි කාම සේවනයෙන් වළකිනවා. ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙනකන් එයා කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. විවාහ වුණාට පස්සේ බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මවලා යන්නේ. ස්වාමියා බිරිඳ ඉක්මවා යන්නේ. ඔවුන්ගේ ජීවිතවල පමණ තමන් පංචකාමයන් විඳිනවා. එතනින් එහා වැරදි ජීවිත ගත කරන්න යොමු වෙන්නේ. ඊළඟට බොරු කියන්නේ. දැන් මේ බොරුව කියන එක සමාජයේ හැම තැනම පැතිරිලා තියෙන. ඔබ හොඳට බලන්න. සමහරුගෙන බොරුවක් කියන්න නැතුව ජීවත් වෙන්නත් බෑ කියලා. ඒ මට්ටමට බොරුව සාධාරණීකරණය කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියලා බුදුහාඳුරු පෙන්වනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන් වහන්සේ බුදුහාඳුරන්ගේ කුටියට වැඩම කරා. ඒ වෙනකොට උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. පුංචි රාහුල හාමුදුරන් වහන්සේ කුටියට වඩිනකොට සාමාන්‍යයෙන් ඉස්සර අදත් තියෙනවා ගොඩක් ආරණ්‍යවල කුටියට ඇතුල් වෙන තැන තියෙනවා පැම් භාජනයක් තියලා. පාදෝවණය කරලා පිහගෙන තමයි කුටියට එන්න තියෙන. මොකද ඒ කාලේ ගොඩක් දුරට මඩ ගෑවිලා කුණු ගෑවිලා දූවිලි මේවා එක්ක ඒ කුටිය අපිරිසිදු වෙන නිසා කුටියට ඇතුල් වෙන තැනම පැම් භාජනයකින් පාදෝවණය කරගෙන ඇතුල් වෙන්න තියෙනවා. ඉතින් අර භාජනයෙන් පැන් එකක් අරගෙන පාදෝවණය කරලා භාජනයේ වතුර චුට්ටක් ඉතුරු වුණා. ඒක එහෙම්ම උඩින් තියලා පුංචි රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට
වැඩම කරලා වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අර හිස් දැන් භාජනයේ වතුර චුට්ටයි තියෙන පාදෝවණය කළ ඉතුරු වෙච්ච හිස් භාජනය අරගෙන ශ්‍රී හස්තයෙන් අරගෙන පුංචි රාහුල හාමුදුරන්ට පෙන්වනවා රාහුල මේ භාජනය ඔබ දකින්නවද? එහෙමයි ස්වාමීනි. බලන්න මේ භාජනයේ තියෙන පැන් ඊටාම ස්වල්පයක් තියෙනවා ස්වාමීනි. ඒ ටික හැලුවා. හලලා භාජනයේ බුදුරජාණන් වහන්සේ මුණින් හරවලා පෙන්වනවා රාහුල දැන් මේ භාජනයේට වතුර වැක්කිරුවොත් මේ භාජනයේ ජලයෙන් පිරෙනවද නැද්ද කියලා ඇහුවා. දැන් මුණින් හරවලා තියෙනවා. අපි දන්නවා භාජනයක් කලයක් වේවා මුණින් හරවලා වතුර වැක්කිරුවා කියලා කලයේ ඇතුළට වතුර පිරෙන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොච්චර වතුර වැක්කිරුවත් මුණින් නවපු භාජනයකට නම් වතුර පිරෙන්නේ නැහැ කිව්ව ගලාගෙන යනවා. පුංචි රාහුල හාමුදුරන් බුදුරජාණන් වහන්සේ දැන් මේ උපමාවකින් තේරෙන විදිහට උපමාව විස්තර කරලා බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල දැන බොරු කියන කෙනාගේ ජීවිතයත් මේ හිස් භාජනය වගේ හිස් කුසල් දහම් රැස් වෙන්නේ නැහැ කියෝ. දැන නිතර බොරු කියන කෙනාගේ ජීවිතේ සම්පූර්ණ හිස් ජීවිතයක්. කුසල් වැඩෙන්නේ නැහැ. ඔහුට නොකල හැකි පාපිකුත් නැහැ කියෝ. දැන් ඔබ සමාජය දිහා බලන්න මිනිස්සු මිනී මරලා දහතේ දිවුරනවනේ මං කරේ නෑ ස්වාමීනි මං දන්නේවත් නෑ ස්වාමීනි බණ පොතේ අත තියලා දිවුරන මිනිස්සු නැද්ද? මගේ අම්මා පල්ල මගේ තාත්තා පල්ල මගේ ඇස් දෙක පල්ල දරුවෝ පල්ල කියලා තමන්ගේ දෙමව්පියෝ දරුවෝ පාවලා දෙනවා. තමන්ගේ වැරදි වහගන්න. එතකොට බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නෑ. ඊළඟට හොරකම් කරලා ඇත්ත කියනවද මිනිස්සු ගොඩක්? නෑ. මිනිස්සු හොරකම් කරලා කොච්චර නම් තමන් දන්නේවත් නෑ මේ මාව අල්ලන්න කරපු දෙයක් කොච්චර බොරුවෙන් වහගන්නවද? වැරදි කාම සේවනයේ යෙදিলা මේ තොරතුරු අහු වුණාට පස්සේ කොහෙන් හරි ගුවා එළි වෙනවා. කොච්චර දහතේ දිවුරනවා නෑ කියනවා කොච්චරනම් මිනිස්සු බොරුවෙන් වහන්න උත්සාහ කරනවා. ඔබ බලන්න සමාජයේ මිනිස්සු බොරු කියන්නේ ඔක්කොටම කලින් කියනවා මම මේ බොරුවක් එහෙම කියනව නෙමෙයි යෝන් කියලා. එතකොට මේ වගේ බොරුවෙන් වහගන්න උත්සාහ කරනවා. බේබද්දෙක් බලන්න ගඳෙන්නේ එක බලා අර බීවේ නෑ කියලා සමාජයට පෙන්න ගන්න කොච්චර රඟපෑම් කරන්න උත්සාහ කරනවද කියලා. ඒ නිසා බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නෑ කියන. පිංගතුනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුංචි කාලයක් නෙමෙයි. දස පාරමී සම්පූර්ණ කරගෙන ආවා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ආවා. ඊටත් කලින් සොළොසා සංකේ කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරමින් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරා වචනින් බුදු බව ප්‍රාර්ථනා කරා විවරණ ගන්න පෙර මේ ආපු දීර්ඝ සංසාර ගමන පුරාම බොරුවක් කියලා නෑ කියන ඔන්න බලන්න බුද්ධත්වයේ කරායන බෝසතාණන් වහන්සේ සංසාරි පුරාම රැකපු ගුණය සත්‍යවාදී බවමයි. සත්‍යවාදී බව මේක ලේසි දෙයක් නෙවෙයි. බොරුවක් කියනවා දැන් බොරු කිය සසරේ ඇවිල්ලා ආර්ය සත්‍යයක් අවබෝධ කරන්න පුළුවන්ද? සත්‍යවාදී නොවී මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ඔබ ඔබේ ජීවිතය තුළ පවා ඇතිකරගත යුතු උතුම්ම ගුණේ තමයි මං මොන විදිහකටවත් මගේ ජීවිතේ නැති වුණත් බොරුවක් නම් කියන්නේ. ඇත්ත කියලා වැඳලා සමාව ගත්තත් වෙච්ච වැරද්ද පිළි අරගෙන. ඒක ශ්‍රේෂ්ඨයි බොරුවකින් වහගෙන ජීවත් වෙනවට වඩා. අන්නේ නිසා පින්වතුනි බොරුවෙන් වළකින්න. මොකද අද සමාජයේ පුරා හැම තැනම තියෙන බොරුව පැතිරිලා. බොරුවෙන් වළකින්න. එතකොට කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඔන්න ඔය පහ නිත්‍ය සීල ගිහි ශ්‍රාවකයෙකුට අපි මේ කතා කරන්නේ ගිහි ශ්‍රාවකයෙක්. මේ ගිහි ශ්‍රාවකයෙක්ගේ නිත්‍ය සීලේ තමයි ඔය පංචශීලය. ඔබ කොහේ හිටියත්, ඔබ ලංකාවේ හිටියත් සමහර වෙලාවට මේ තත්ත්වය නිසා දැන් ඔන්න පන්සලට යන්න බෑ. ඉස්සර සීල් ගත්තා දැන් සීල් ගන්න යන්න බෑ. දැන් ඉස්සර නම් ලොකු පින්කම් වලට ගියා දැන් ඒකටත් කරදර බයයි යන්න එන්න.
හැබැයි ඔබට පන්සිල් රකින්න එක බාධාවක් නෙමෙයි. ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට ගෙදර ඉඳම් පන්සිල් රකින්න පුළුවන්. ඔබට ගෙදර ඉඳම් කොහේ හිටියත් ඔබ ලෝකෙ රට හිටිය කියලා හිතන්. ඔබ විදේශ රටක මැද පෙරදික වෙන්න පුළුවන්, යුරෝප පැත්ත වෙන්න පුළුවන්, තව ලෝකෙ කොයි කෙලවරක කොහේ ජීවත් වුණත් ඔබට පුළුවන් පන්සිල් රකින්න. එයා කොහේ හිටියත් එයා සිල් රකින්නවන. එයා තමයි ධර්මය තුළ ඉන්න කෙනා, බුදු හාමුදුරු ළඟින් ඉන්න කෙනා. පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරා. ඒක තියෙන සංඝාටි කන්න සූත්‍රය කියලා. සංඝාටි කන්න කියන එකේ තේරුම තමයි සිවුරු කොනක එල්ලියාම. සංඝාටි කන්න කියන්නේ සිවුරු කොනේ එල්ලියාම. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරා, මහණෙනි, එක භික්ෂුවක් ඉන්නවා බුදුහාමුදුරුවෝ විදිහටම සිවුරු පොරවනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබන ආකාරي බලාගෙන ඉඳලා ඒ විදිහටම අඩිය තියතියා බුදුහාමුදුරුවෝ සිරිපා තබන විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. දැන් ඒ විදිහට රඟපානවා කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරේ කොනක් අල්ලගෙන බුදුහාමුදුරන්ගේ ඇඟේ ගෑවි නොගෑවි ළඟින්ම පස්සෙන් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, මං විදිහටම සිවුරු පෙරෙව්වත්, මගේ සිවුරේ කොනක් අල්ලගෙන මගේ පස්සෙන්ම ආවත්, මං විදිහටම ඇවිදින්න පුරුදුනත් එයාගේ හිතේ ධර්මය නැත්නම්, එයා උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්නේ නැත්නම්, එයා ධර්මාවබෝධයට අවංක උත්සාහයක් ගන්නේ නැත්නම්, එයා බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියෝ. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතයා උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා. එයා පන්සිල් රකිනවා. එයා භාවනා කරනවා. එයා ඉන්න යොදුන් ගානක වෙන රටක ඉන්නවා කියලා හිතන්. එයා බුදුහාමුදුරන්ගේ බණපදයක් අහලා එයා කොහොම හරි සීල් රකිනවා. භාවනා කරනවා. බණ අහනවා. ධර්මයේ දියුණු කරගන්න අවංක උත්සාහයක් ගන්න. යොදුන් ගානක් ඈත හිටියත්, දුර ඈත හිටියත් එයා බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ අදාළ. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් ධර්මයෙන්, වෙන දෙයකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ එයා තමයි සැබෑ ලෙස බුදුන් දකින්නේ කියලා. බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් ධර්මයෙන්. ඒ නිසා ඔබට මේ වසංගත කාලේ ලෝකෙ පුරාම පැතිරෙන මේ වසංගතයත් එක්ක ඔබ ලෝකෙ මොන රටක ජීවත් වුණත් ඔබ සිල් රකින්නවනම්, ඔබ දවසකට බණක් දෙකක් අහන්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතය ඔබ නිතර තුනුරුවන් ගුණ සිහි කරලා, විශේෂයෙන් මේ කාලේ තුන් සූත්‍රයේ, රතන සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ, කරණීය මිත්ත සූත්‍රයේ මේ පිරිත් කියලා බුදුන් ඇඳලා තුනුරුවන්ගේ ආශිර්වාදය දවස ගානේ උදේ හවස තුනුරුවන් ගුණ සිහි කරලා ඒ ආශිර්වාදය ලබා ගන්න. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ එයා තමයි බුදුරජාණන් වහන්සේව දකින්න කෙනා. එයා තමයි බුදුරජාණන් වහන්සේට ධර්මයෙන් ලං වෙන කෙනා. එහෙමනම් ඔබටත් බුදුන් දකින්න, බුදුහාමුදුරන්ට ධර්මයෙන් ලං වෙන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනේ, පොයේ දවස දැන් නිති පන්සිල් රකින්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා පොයට මොකද කරන්නේ? උපෝසත සීලයක් රකින්නවා. විමානවත්තු කියලා ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. පින්දහම් කරලා ගුණධර්ම රැස් කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. ඒක තියෙන්නේ විමානවත්තුවේ. මුගලන් මහරහතන් වහන්සේ බොහෝ 이르දි බල සම්පන්නයි. උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා. වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? ඔබ මොන වගේ පිනක්ද කරගත්තේ මනුස්ස ලෝකෙදී? එතකොට මේ දෙවිවරු දෙව්දුව කියනවා, ස්වාමීනි, මම බොහොම දුප්පත් කෙනෙක්, මම ලොකු පින් කරේ නෑ. සමහර අය කියනවා මං බත් හැන්දක් පූජා කරා. මං ගෙදර තිබ්බ දංකුඩ ටිකක් මං ඒක සූර්ලා පිණ්ඩපාතය ආපු ආර්යයන් වහන්සේ නමකට දංකුඩ ටිකක් පූජා. එතකොට පූජා කරලා තියෙන පුංචි දෙයක්. හැබැයි කියනවා, ස්වාමීනි, මං නිති පන්සිල් රැක්කා. සතර පොයට උපෝසතේ රැකගත්තා. අන්නේ පිනෙන් තමයි මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා. එතකොට බලන්න, දෙව්ලොව උපදින්න හේතු වෙච්ච කාරණේ නිති පන්සිල් රැකීමත්, සතර පොයට උපෝසතේ රැකීමත් දෙව්ලොව උපදින්න තමන්ට උපකාර වුණා කියන. විමානවත්වේ බොහෝ දෙවිවරු ඔය කාරණේම සිහිපත් කරනවා. නිති පන්සිල් රැකීමයි
පෝයට උපෝසත සීලේ සමාදන් වීමයි සුගතිය උපදින්න තමන්ට උපකාර වුණා කියලා. පෝයේ දවසට උපෝසත සීලයක් එක ගෙදර ඉඳං හරි සමහරලාවට අපි දන්නවා සමහර නොසිතන විපත් මිනිස්සුන්ටෙන් අපේ රටේම ඔබ හිතන්න ඔන්න දැන් ඊට කාලෙකට කලින් ඔය නොයෙක් බෝම්බ ප්‍රහාර ඇති වෙච්ච පාස්කු ප්‍රහාර ඇති වෙච්ච කාලේ මාසයක් දෙකක් මිනිස්සු ඒ කාලවල සිල් ගන්න යන්න බය වුණා. ඊළඟට මීට අවුරුදු ගානකට පෙර ඔය ශාස්ත්‍රවාදී ප්‍රහාර බලවත් වෙච්ච කාලවල මිනිස්සු එකතු වෙන්න සිල් ගන්න පින්කම් කරන්න යන්න බය වුණා. ඊළඟට මේ වසංගත නොසිතන විදිහට මිනිස්සු පන්සලකට යන්න බයයි පින්කමක් කරන්න බය එකතු වෙන්න බයයි. එතකොට මේ තත්ත්වය අපි දන්නේ නැහැ එන්නේ අනාගතේ තව වැඩි වෙයිද? මොන විදිහට ලෝකෙ ව්‍යාප්ත වෙයිද? මොන තරම් මිනිස්සු අසරණ වෙයිද? නොසිතන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගෙදර ඉඳන් හරි පන්සලට ගිහිලා සීල් ගන්න බැරි වාතාවරණයක් තියෙනවනම් ගෙදර ඉඳන් සීල් සමාදන් වෙන්න. ඔබට තියෙන්නේ සීලය කියන්නේ ඇඳගෙන ඉන්න ඇඳුමේ පිහිටන එකක්වත් ඔබ ගිහින් වාඩි වෙන තැන පිහිටන එකක්වත් නෙමෙයි. ඒක තියෙන්නේ ඔබේ හිතේ ඔබ ඒ ගුණධර්ම ආරක්ෂා කරන්න ගන්න උත්සාහය. මනෝපුබ්බංගමා ධම්ම. හිත තමයි මේ හැම දෙයකට මුල් වෙන්නේ. හිතෙන් තමයි දැඩි අධිෂ්ඨානයකින් මං කොහොම හරි මේ සීලාදී ගුණධර්ම රකින්නවා කියලා. සීලය කියන්නේ කය වචනේ සංවර කර ගැනීම. ඒකට මුල් වෙන්නේ හිත. හිත නොමග යන්න ඉඩ නොදී තමන්ගේ කයයි වචනයයි සංවර කරගෙන පෝය දවසකට දැන් අපි ගමු ඒ අෂ්ටාංග උපෝසත සීලේ ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමින් වළකිනවා. අර පන්සීල් වල තියෙනවා. ඊළඟට සාමාන්‍ය පන්සීල් රකින්නකොට වැරදි කාම සේවනයෙන් වැළකුණේ. හැබැයි පෝය දවසට යා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වෙලා හිටියත් එයා බ්‍රහ්මචාරීව ඒ දවස ගත කරනවා. බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඊළඟට නැටුම් ගැයුම් වාදන විසූක දස්සන මල් සුවඳ විලවුන් ගැල්වීම් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන. වෙන සාමාන්‍ය පන්සිල් රකින්න ගිහි කෙනෙකුට නටන්න සින්දුවක් කියන්න විනෝද වෙන්න ලස්සන්ට ඇඳල පැළඳලා ඉන්න ආභරණ පළඳින්න එපා කියලා කොහෙවත් නැහැ. ඔබ ගිහි ජීවිතේ බොහොම ලස්සන්ට හොඳට ඇඳලා කාලා ඇඳලා ජීවත් වෙන්න. හැබැයි පෝය දවසට යා උපෝසතයක් රකිනවා. එදාට යා රහතන් වහන්සේලා අනුගමනය කරන දවසක්. එදාට වෙනද නටපු කෙනා එදා නටන්නේ. වෙනද සින්දු කියපු කෙනා එදා වචනේ හොඳටම සංවරයි. එදාට වචනෙන් බොහොම සංවරයි. වෙනද මල් සුවඳ විලවුන් ගල්වගෙන බොහොම ලස්සනට සැරසිච්ච කෙනා එදා බොහොම චාම් සුදු වස්ත්‍රයකින් සැරසිලා උතුම් සීලයක් රකිනවා. උච්චාසයන මහාසයනා වේරමණී. උසස් වටිනා මහා සුභෝගභෝගී ආසන ඒව පරිහරණයෙන් එදාට වැළකීලා බොහොම චාම් සරල ජීවිතයක් ගත කරන. විකාල භෝජනේ වළකිනවා. පන්සිල් රකින්නකොට අනිත් දවස්වලට තමන්ට බඩගිනි එනකොට හිතෙන වෙලාවට ඕන වෙලාවකට හැම වෙලේම මිනිස්සු කනවා. හැබැයි පෝය දවසට උපෝසතේ රකින්න කෙනා එදාට තමන්ගේ ආහාරය ගැන පවා තමන් හොඳ දමනයක් ඇති කරගන්න. විකාල භෝජන විකාලේ ආහාර ගන්නේ. ආහාරයේ අපි දන්නවා සාමාන්‍ය ගෙදර කනකොට ප්‍රතිවේක්ෂා නොකෙරුවට ගෙදර කොතන වුණත් ප්‍රතිවේක්ෂා කරන එක වටිනවා. ආහාරය කියන්නේ ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ ධර්මාවබෝධයට උපකාර වෙන එක භාවනාවක් හැටියට පෙන්වනවා. හැබැයි අපි පෝය දවසට ඔබ දන්නවා පන්සලක හෝ වේවා සීල් ගත්ත තැනක හෝ වේවා උතුම් සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් පෝය දවසට ආහාර පිඟාන අතට අරගෙන එක හොඳට ප්‍රතිවේක්ෂා කරනවා මේ සතර මහා ධාතු මේවා වෙනස් වෙනවා. මේ කටට ගත්තට පස්සේ මේක කෙලෙ එක්ක මිශ්‍ර වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්වභාවයකට පත් වෙනවා. දැන් අපි කටට අරන් හපලා ආයෙ එළියට ගත්තොත් කවුරු හරි කයිද? කොච්චර දකින්නකොට වමන යනවනේ. එතකොට අපි මේ බාහිරින් ලස්සනට තියාගෙන කෑමවලට දාන ලස්සන නිර්මාණම හිතන් මොන තරම් ලස්සනට ඇහැ පිනවන්න කෑම හැදුවත් කටට ගත්තට පස්සේ වෙන ඇත්ත ක්‍රියාවලිය. මේක බඩට ගිහිල්ලා බඩේ දිරවල අසූචි බවට පත් වෙලා යන ක්‍රියාවලිය නුවණින් විමසමින් අවබෝධයෙන් ආහාර ගන්න. එතකොට මේ වගේ ජීවිතේ ඉස්සර බුදුහාඳුරන්ගේ කාලේ නම් 15ක පෝයට විතරක් නෙමෙයි 4 පෝයටම උපෝසතේ රැක්කා.
ඒක පිනෙන් මොනව නැති වුණත් මරණින් මත්තේ සුගතිය ගියා. ඒ වගේ අය ගැන තමයි විමානවත්වේ සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි සිල් රකින්නවා කියන එක මෙලවම මහා ආනිසංස ගොඩක් ලැබෙන පින. ඊට අමතරව එදිනෙදා ජීවිතේ පවා අර උපෝසත සීලෙ නැති වුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගය හැටියට ආජීව අෂ්ටමක සීලෙ බොහෝ දෙනෙක් සමාදන් වෙනවා. බුදුහාඳුරන්ගේ කාලෙත් මේ ආජීව අෂ්ටමක සීලෙ සමාදන් වෙච්ච බොහෝ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා. අර පන්සිල් වලට අමතරව වචනෙන් ගොඩක් සංවර වෙනවා. පන්සිල් වල තියෙන බොරුවනේ. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 3. අපි කාටත් ඔබට මට අපි කාටත් නිවන් දකින්න මාර්ගඵල ලබන්න අපි ගමන් කළ යුතු එකම මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගවලින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ මාර්ගය තුල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ප්‍රඥා කොටස, සම්මා වාචා, කම්මන්ත, ආජීව කියන්නේ සීලස්කන්ධය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධය. අර බැලූ බැල්මට තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි වගේ. හැබැයි වඩන්න තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ. එතකොට මෙහි තියෙනවා සීල කොටස. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා වචනෙන් වෙන වැරදි 4කින් වළකිනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. වචනේ සංවර කරගෙන ඔය වචනෙන් වෙන අකුසල් 4කින් වළකිනවා. ඊළඟට සම්මා කම්මන්ත කායික ක්‍රියාව තුළ ප්‍රාණඝාත, හොරකම්, වැරදිකාම සේවනයේදී ඒවෙන් වළකිනවා. සම්මා ආජීවය කියන්නේ ජීවත්වීම පිණිස හොරකම්, වංචාවල්, පගා ගැනීම නොකළ යුතු වෙලඳන්. එතන කියන්නේ ආජීවය හැටියට පෙන්වන්නේ තමන් ජීවත්වීම පිණිස අසාධාරණ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නොකළ යුතු වෙලඳා මස් පිණිස සතුන් ඇති කරන ඒවා, අව්‍යාවිධ වෙලඳාම්, මත්කුඩු මත්ද්‍රව්‍ය වෙලඳාම්, වසවිස වෙලඳාම්, වහල් වෙලඳාම්, ඒවැන් වැළකිලා ඒ විතරක් නෙවෙයි මිනිස්සු බඩු කිරණ එක පව බලන්න කොච්චර හොරට බඩු කිරනවද කියලා. පගා ගන්න ඒවා, අල්ලස් ගන්න ඒවා. එතකොට සාධාරණව දහඩිය මහන්සියෙන් සාධාරණ ධාර්මිෂ්ඨ ජීවිතයක් මං ගත කරනවා කියලා ආජීව අෂ්ටමක සීලේ සමාදන් වෙනවා. ගිහි ශ්‍රාවකෙක් හැටියට මේ උතුම් ශික්ෂාපද ඔබ රකින්නවා කියන්නේ ඔබ මේ ලෝකේ ඉන්න මහා වාසනාවන්තම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා සිල්වත් කෙනාට දෙවියන් පවා වැඳුම් පිදුම් කරනවා. සතරවරන් දෙවියන් මේ තොරතුරු හොයාගෙන ගිහිල්ලා පොයට සිල් ගන්න, ගුණධර්ම පුරණ, ධර්මයේ හැසිරෙන අය ගැන සුධර්මා දිව්‍ය සභාවේදී සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු ඉදිරියේ ඔවුන්ගේ තොරතුරු කියනකොට දෙවියන් සාදුකාර දීදී ඒ පින් අනුමෝදන් වෙනවා කියනවා. එහෙමනම් අනාගතයේ මේ අය දිව්‍ය ලෝකවලට එනවා. ඒ අය ධර්මයේ හැසිරෙනවා. සුගතියේන මාර්ගයේ වඩනවා. අනාගතයේ දෙවියන්ගේ මේ දිව්‍ය ලෝක පිරී යනවා කියලා දෙවියන් ප්‍රීතිඝෝෂා කරමින් මනුස්ස ලෝකේ සීල් රකින්න පින් කරන අය ගැන අහලා සතුටු වෙනවා කියනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ඔබේ ජීවිතයට අවංකව හිතට එකඟ අවංක ජීවිතයක් ගත කරන්න. ඔබ සීල් රකින්නවා නම් හිතට එකඟ වංචනික බොරු සීල් රකින්න යන්න එපා. ලෝකෙ රවට්ටන්න ගියොත් ඔබමයි රැවටෙන්නේ. ඒ නිසා සීලය කියලා කියන්නේ ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න ඔබ ගන්න උත්සාහයක්. ඒ නිසා ඔබ සීල් රැක්කොත් ඔබට ඒක ප්‍රතිඵල අනුන් අරගෙන යන්නේ. ඒක ප්‍රතිඵලයේ සංසාරය අරගෙන යන්න ඔබමයි. ඒ නිසා බුදුහාඳුර පෙන්වා අත්තානං උපමං කତ୍වා තමා උපමා කරගෙන සීල් රකින්න. ඔබ සීල් රකින්නකොට මතක තියාගන්න තමා උපමා කරගෙන සීල් රකින්න කියන. අත්තානං උපමං කତ୍වා. අන්න එහෙම සීල් රකින්න කෙනා හැම වෙලාවෙම හිතනවා තමන්ගේ හිත නොමග ගියත් මම මේ වැරද්ද කරන්න හොඳ නෑ. මට මේ වගේ වැරද්දක් වෙනුවට මං කැමති නෑ වගේමයි අනිත් අයත්. ඒ නිසා මං
ප්‍රාණඝාතයෙන් වළකිනවා, මං හොරකමින් වළකිනවා, මං වැරදි කාමසේවනයෙන් වළකිනවා, මං බොරුවෙන් වළකිනවා, මං මත්පන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඒ විදිහට තමන්ගේ සීලේ ගුණධර්ම තුල පිහිටලා තමා උපමා කරගෙන වැරදි වලින් වළකිනවා. පිංගතුනි, සීල ආනිසංස ධර්මයේ සඳහන් වෙනවා. සීල් රකින්න කෙනාට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් සීල ආනිසංස 5ක් පෙන්නනවා. එයින් 4ක් මේ ජීවිතේම ලැබෙනවා කියනවා. පළවෙනි එක තමයි මහණෙනි, සිල්වත් කෙනා මෙලව භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා කියනවා. ඔබ හොඳට බලන්න, සිල්වත් ජීවිතයක් ගත කරන කෙනා භෝග සම්පත්තිය දියුණු වෙනවා කියනවා. භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන හම්බ කරපු දේවල් මිල මුදල් වස්තුව මෙලව එයා දියුණුව කරා යනවා සීලේ ආනිසංසයක් හැටියට. එක පැත්තකින් ගත්තොත් ඔබ දන්නවා දුස්සීලකම නිසාම මිනිස්සුන්ගේ දේපල විනාශ වෙන ප්‍රධානම කරුණු හිතන් බේබදුකම, සල්ලාලකම, සුරාව, සූදුව, ඔය ගොඩාක් වැරදි පාපමිත්‍ර සේවනය. මේ නිසා තමයි මිනිස්සු නැත්තර නැති වෙලා දේපල විනාශ කරගෙන උගස් තියලා සූදු ගහලා මහපාරට හිඟමනට වැටෙන්නේ මිනිස්සු දුස්සීලකම් නිසා. කෙනෙක් සිල් රකින්නවා කියලා කියන්නේ එයාගේ වස්තුව ධනය ආරක්ෂා වෙනවා. එයා හම්බ කරන ධනය ඉතුරු කරගෙන එයාගේ ජීවිතයේ මෙලව ලෞකික දියුණුව ඇති කරගන්න. ඒක මෙලව ලැබෙන ආනිසංසයක් තමයි සිල්වත් කෙනා භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා. දෙවැනි එක බුදුහාඳුරුවෝ පෙන්වුවා සිල්වත් කෙනාගේ සීලය ගැන කීර්ති රාවයක් ලෝකෙ පැතිරෙනවා. ඔබ හොඳට බලන්න මිනිස්සුන්ට ඔබ කාලයක් සිල් රකින්නකොට ඔබ සිල් රැඟපෑවේ නැති වුණාට ඔබ කාලයක් සිල් රකින්නකොට ගුණධර්ම අවංකව දියුණු කරනකොට දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් වශයෙන් සමාජයෙන් ඔබට ලොකු ගෞරවයක් ඇති වෙනවා. අසවලා බොහෝම ගුණයහපත් කෙනෙක්, බොහොම සීලවන්ත කෙනෙක්, කාටවත් කුරා කූඹියෙකුටවත් කරදරයක් නොකරන කෙනෙක්, හොඳ මිනිස්සෙක්. කොහොම කියනවා මිනිස්සු? හොර බොරු වංචාවක් නැති කෙනෙක්. ඔන්න ඇසුරු කරනවා නම් මිනිස්සු ඔය වගේ ඔබ ඕන තරම් අහලා ඇති සිල්වතුන් ගැන මිනිස්සු කීර්තියෙන් කතා කරනවා, ගෞරවයෙන් කතා කරනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත මිනිස්සු කියනවා මේක හොරෙක්, පව්කාරයෙක්, උක බොරුකාරයෙක්, කට ඇරියොත් බොරු කියන්නේ අන්න බේබද්ද පේනව නේද? ඕන් සල්ලාලියෝ ගෙවල් වලටවත් වද්ද ගන්න එපා ඔය දුස්සීලියෝ. මිනිස්සු ඔහොම කතා කරන ඔබ ඕන තරම් සමාජය අහලා ඇති. ඒ කතා කරන්නේ දුස්සීලකම් කරන අයට ඒ දුස්සීලකම් වලින්ම සමාජයේ නින්දාවක්, අගෞරවයක් පැතිරෙනවා. ඒකත් ඔවුන්ට දිට්ඨ ධම්ම වේදනීය විපාකය. හැබැයි පින්වතුනි, සිල්වතාට කීර්තිරාවයක් පැතිරෙනවා ඔහුගේ සිල්වත්කම ගැන. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා මහණෙනි, සිල්වත් කෙනාට මෙලව විසරදව ඉන්න පුළුවන්. ඔහුගේ හිත තැති ගන්න නැහැ කියනවා. ඔහුගේ හිතට බයක්, දුකක්, වේදනාවක්, තැතිගැන්මක් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න දුස්සීලයා හැම වෙලාවෙම ඉන්නේ මං ගැන එලි වෙයිද? කවුරු හරි මං ගැන කියයිද? මාව දැන් අහුවෙයිද? මගේ වැරදි එලි වුණොත් මං ඉඳලා ඔහොම තමයි හිතන්නේ. එහෙම හිතා විඳෝ ජීවත් වෙට දුස්සීල කෙනා හැම වෙලාවෙම තමන්ගේ වැරදි අහුවෙයි කියලා විඳවනවා කියන මනසේ. හැබැයි සිල්වත් කෙනා විසරදව ඉන්න. එයාට බයක් නැහැ. ඕන තැනක විසරදව ඉන්න පුළුවන්. උඩින් එකයි යටින් එකයි නෑ. අවංක සිල්වත් ජීවිතයක්. දැන් බලන්න සිල්වතාට කොච්චර මෙලව ආනිසංස ලැබෙනවද කියලා. ඊළඟ එක බුදුහාඳුරෝ පෙන්වනවා මහණෙනි, සිල්වත් කෙනා සීලේ බලවත් වීම නිසාම මරණ මංචකයේ සිහි මුලා වෙන්නේ නැහැ කියනවා. තමන් කරපු පින් කුසල් බලවත් වෙලා සිහිය අර පිනෙන් රැකෙනවා. සිහි මුලා වෙන්නේ නැහැ. හැබැයි දුස්සීල කෙනා සිහි මුලා වෙනවා කියලා බුද්ධ දේශනාවෙම තියෙනවා. මේ ජීවිතේ හරියට සිල් රකින්න නැත්නම් ඔහු මේ ජීවිතේ සිහි මුලා වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. මරණාසන්න වෙනකොට කල්පනාව නැහැ. කරපු කියපු අකුසල් පව්කම් සමහරුන්ට චිත්‍රපටි වගේ පේනවා. මම මේ වගේ වැරදි වැඩ කරා, අයියෝ මම මේ වගේ පව්කම් කරා, අයියෝ මම මේවා කරා. කොච්චර කෑ ගහලා කියෝලා හූ තියලා වමාරලා මැරෙන මිනිස්සු ඉන්නවද? ඒ නිසා පින්වතුනි, සිල්වත් වෙන්න. හොඳ සිහිනුවණින් කරපු පින් කුසල් සිහි කරගෙන මැරෙන්න හරි පුළුවන්. පස්වෙනි එක බුදුහාඳුරෝ පෙන්වුවා මහණෙනි, සිල්වත් කෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඒක පරලොවට.
සිල්වත් කෙනාට ලැබෙන ආනිසංසයක් තමයි ඔහු මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඒක පරලොවටනේ. එතකොට මෙලොවටම බලන්න. භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා. විශාල කීර්තිරාවයක් සමාජය තුළ ඔහු සිල්වතෙක් කියලා. ඔහු ගැන පැතිරිලා යනවා. සමාජයේ ඔහුට බයක් තැති ගැනීමක් ඇතිවෙන්නේ ඔහු බොහොම විසරදව අභීතව යාට ජීවත් වෙන්න පුළුවන් සතුටින්. මරණ මංචකයේ සිහිමුලා වෙන්නේ කුසල් බලවත් වෙනවා. මරණින් මත්තේ සුගතිය යනවා. මේ සීලේ ආනිසංස මෙලොවම ලැබෙන ආනිසංස ගොඩක් බුදුහාඳුරු පෙන්වනවා. අන්නේ නිසා පින්වතුනි සිල්වත් ජීවිතයක් ගත කරන්න. කොහොම අඬා හරි සීල් රකින්න. කෙලෙස් නිසා කොච්චර පීඩාවල් ඇති වුණත් අකුසලේටම හිත දුවන්න පුළුවන්. බෑ බෑ කියලම හිතෙන්න පුළුවන්. බොහෝ එක තමයි හිතේ ස්වභාවය. සීල් ගන්න හිතනකොට අනේ බෑ. අද නම් බෑ. අද නොවේ හෙටයි. මට කම්මැලි. ඔහොම හිතෙනවා. කොච්චර හිතෙනවා. ඒ අතර කොහොම හරි නෑ මං කොහොම හරි කර මට වෙන විකල්පයක් නෑ. මට වෙන බේරෙන් අතක් නෑ. මට පිහිට තියෙන්නේ මන් රකින්න ගුණධර්ම විතරයි. ඒ නිසා මං කොහොම හරි ධර්මයේ දියුණු කරනවා. මං කොහොම හරි ගුණධර්ම රකින්නවා. මං කොහොම හරි මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නවා කියලා අවංක උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ලෝකෙම විශාල විපතකට යන වෙලාවේ අපිට පේනවා අසල්වැසි ඉන්දියාව දිහා බලන්න ඔබ ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නම් කොයි තරම් වේගෙන් මේ රෝගේ පැතිරීගෙන යනවද හිතා ගන්නවත් බෑ. ඊළඟට ආසියාවේ තියෙන අනෙක් රටවල් දිහා බලන්න. පාකිස්තානයේ බංග්ලාදේශයේ ආසියාවේ තියෙන අනෙක් රටවල් ටික ලෝකේ බලවත්ම රටවල් ඇමරිකාව යුරෝපේ බොහොම දියුණු රටවල් වල පවා අන්ත අසරණ භාවයකට මේ රෝගය නිසා මිනිස්සු පත් වෙලා. අනාගතේ තව කොච්චර කාලයක් දැන් අවුරුද්දකට ආසන්න වෙනවා මේ රෝගේ හොයාගෙන ඉස්සල්ලාම. ටික ටික පැතිරෙන්න පටන් අරගෙන දැන් මාස ගණනාවක් වෙනවා ලෝකෙ තුල. මේ මාස 7-8 තුල ලෝකයේ තුල කෝටි ගානකට පැතිරුණා. තව අනාගතේ තව අවුරුද්දක් අපි දන්නේ අපි ප්‍රාර්ථනා කරමු අනේ ඉක්මනට ඖෂධයක් හොයාගෙන මේ ලෝකයාටම සුවපත් භාවය ලැබේවා කියලා අපි මෛත්‍රී සිතෙන් ප්‍රාර්ථනා කරනවා. නමුත් යථාර්ථය අපි දන්නේ නැහැ තව කොච්චර කාලයක් යයිද මොන වගේ ප්‍රශ්න අනාගතේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද. ලෝකයාම අසරණ වෙනකොට අපි වගේ රටවල් ඒ වගේම අපි මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කොච්චර එදා වේලා හම්බ කරගෙන කන මිනිස්සු අසරණකම් වල ජීවත් වෙන අය අපේම අය විදේශ රටවල් වල ජීවත් වෙන විදේශික බලන්න මැද පෙරදිග ඉන්න බොහෝ දෙනෙක් අන්ත අසරණයි මේ කාලේ. ඒ රටවල් වල සේවයට ගිහිල්ලා වැඩ කරන මිනිස්සු ලෝකේ ගොඩාක් රටවල් වල ජීවත් වෙන ගමන් ලංකාවට එන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට ඒ ගන්න බැරුව මේ හැම දෙයක් තුලම මිනිස්සුන්ගේ සම්බන්ධතාව මේ හැම දෙයක්ම බිඳිලා විශාල මානසික පීඩන පවුල් ප්‍රශ්න හැම පැත්තකින්ම මතුවෙන කාලයක්. ආර්ථික ප්‍රශ්න රස්සා නැති වෙනවා. ආදායම් මාර්ග නැති වෙනවා. මිනිස්සු ණය වෙලා දැන් ණයට දෙන්න කෙනෙකුත් නැහැ. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම එක්ක මිනිස්සු මානසික වැටෙනවා. අපිට පිහිට පිළිසරණ තියෙන්නේ ධර්මයෙන් හිත හදාගන්න එක විතරයි. ඒ නිසා මොන ප්‍රශ්න මොන ගැටලු මොන විපත් ආවත් ඔබ කොහොම හරි ධර්මයේ තුල රැඳෙන්න. ධර්මයේ තුල ආරක්ෂා වෙන්න. ධර්මයේ තුලින් ඔබේ හිත සකස් කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණෙන් ෂණේ ගෙවිලා අවසන් වෙලා යනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපේ ජීවිතය අවසන් වෙයිද. ඒ නිසා අප්‍රමාදීව ඔබ හැම දිනාටම උතුම් සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි මේ රැස් කරගත් සියලුම පින් සියලු දෙවියෝ සාදුකාර දීදී අනුමෝදන් වෙත්වායි. දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදේ ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දිනාටම සැලසේවා. ඔබ හැම දිනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.